ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ. යාඥාවේ ගැඹුරත්වය, යාඥාවේ බලය මෙනෙහි කරන භාවනා කරන මේ වැඩසටහනට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අපි පදනම් කරගන්නේ වෙනදා මෙන්ම කතෝලික සභාවේ ධර්මෝපදේශීය නැමැති විශ්ව ග්‍රන්ථයයි. මා විශ්වාස කරනවා මේ වන විට ඔබේ ගෙදරේ සුද්ධ බයිබලයේ ඇතිසේම කතෝලික සභාවේ ධර්මෝපදේශයේ නැමැති මේ කතෝලික අපගේ උරුමයත් ඔබ ළඟ ඇති, ඔබ සතුව ඇති. අද අපි අපේ මේ යාඥාවේ වන්දනා ගමන ආරම්භ කරන්නේ කතෝලික සභාවේ ධර්මෝපදේශයේ 2611 වගන්තියත් එක්ක. විශ්වාසයේ යාඥාව ස්වාමිනී කීම පමණක් නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට හදවත සූදානම් කර තැබීමත් එයට ඇතුළත් වේ. ලුක්තුමාගේ සුවිශේෂයේ 10 වන පරිච්ඡේදයේ 2 වන වගන්තිය, ජෝහන්තුමාගේ සුවිශේෂයේ 49 වන පරිච්ඡේදයේ 34 වගන්තිය, ඒ වගේම මතෙව්තුමාගේ සුවිශේෂයේ 9 වන පරිච්ඡේදයේ 38 වන වගන්තිය පදනම් කරගෙන තමයි 2611 මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. විශ්වාසයේ යාඥාව නැත්නම් ඇදහිල්ලේ යාඥාව කියලා කියන්නේ ස්වාමිනී ප්‍රශංසා වේවා, ස්තුති වේවා, praise the lord කියන එක විතරක්ම නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට හදවත සූදානම් කර ගැනීම. දැන් යාඥාව තුළ ගොඩක් වෙලාවට වෙන්නේ මගේ කැමැත්ත මන් දෙවියන් වහන්සේට ප්‍රකාශ කිරීමනේ. ඇත්තට හිතලා බැලුවොත් ස්වාමිනී මං ආසයි රට යන්න, මට උදව් වෙන්න. මං ආසයි මෙන්න මේ කෙනාව විවාහ වෙන්න, මට උදව් වෙන්න. මං ආසයි පූජක පැවිදි ජීවිතයට ඇතුළු වෙන්න, මට ඒකට අවස්ථාව දෙන්න. මං ආසයි මේ ලෙඩ රෝගීන් සුව වෙන්න, මට සුවය දෙන්න. මගේ කැමැත්ත දෙවියන් වහන්සේට, ඔබේ කැමැත්ත දෙවියන් වහන්සේට ඉදිරිපත් කිරීමනේ බොහෝ වෙලාවට ඔබේ මගේ යාඥාව කියන්නේ. යාඥාවේ තවත් කොටස් තියෙනවා ගොඩක්. ස්තුතිය, ප්‍රශංසාව, නමස්කාරය, වන්දනාව. නමුත් යාඥාව කිව්ව පමණින් අපිට සාමාන්‍ය මිනිසයන් හැටියට මතක් වෙන්නේ ඔබේ මගේ කැමැත්ත දෙවියන් වහන්සේ ඉදිරියේ තැබීම. ඒක වැරදි නෑ. නමුත් එසේ ඔබේ මගේ කැමැත්ත දෙවියන් වහන්සේ ඉදිරියේ, ජේසුස් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තියලා ඔබට මට කියන්න පුළුවන්ද මගේ කැමැත්ත මෙයයි. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත සිදු වේවා. මල්ලුයේදී ක්‍රිස්තුන් වහන්සේ කිව්වා, පියාණෙනි මට මේක දරන්න බෑ. මට මේක දරාගෙන මේ ගමන යන්න බෑ. මගේ මේ මනුෂ්‍යත්වයේ තුල මේ වේදනාව දරන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ Tamanගේ හදවතින් එන හැඟීම, Tamanට හිතෙන දේ, දැනෙන දේ දේවතාත්තා ඉදිරියේ දරුවෙක් හැටියට කිව්වා. හැබැයි කියලා කිව්වා මගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත සිදු වේවා. මෙන්න මේ කොටස කියා ගන්න ඔබට මට පුළුවන්. දේවම්මට මංගලම් කියද්දී දේවම්මට හැංගිච්ච දේ කිව්වා. මට නම් තේරෙන්නේ නැහැ. ගාබ්‍රියල් දේවදූතයාට කියනවා කොහොමද එහෙම වෙන්නේ? මම තාම ස්වාමි පුරුෂයෙක්ව මට නැහැ. මේ කොහොමද එහෙම දරුවෙක් ලැබෙන්නේ? හිතට ආපු ප්‍රශ්නය, හිතට දැනෙච්ච දේ කිව්වා. එහෙම කියන එක පව් නෑ. ඒක වැරද්දක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඉදිරියේ තාත්තා ළඟට ගිහලා පුතෙක් කියනවා වගේ, අම්මා ළඟට දුවෙක් ගිහලා Tamante හිතන දේ කියනවා වගේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට මට හිතෙන දේ, දැනෙන දේ, හැඟෙන දේ, දුක වේදනාව වෙන්න පුළුවන්, කඳුල වෙන්න පුළුවන්, ප්‍රශ්නේ වෙන්න පුළුවන්, අපි කියන්නට පුළුවන්. එහෙම කියන එක තමයි, ඒ සංවාදය තමයි අපි යාඥාව කියලා කියන්නේ. බොහොම ආසාවෙන්, හිතවත්කමින්, කිට්ටු බවකින් යුතුව කියනවා. සමහර අය කියනවා ෆාදර් මං හොඳටම ඇඬුවා ජේසුත් එක්ක. ප්‍රශ්නයක් නෑ, හඬන්න ඕන නම් හඬන්න ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා. සමහරට කියනවා මට බනින්න හිතුණා මම බැන්නා. ජේසුස් සමිඳුන්ට බයින්ද කියලා මම කියන්නේ නෑ. නමුත් ඉතින් ඒ මනුෂ්‍ය හැඟීම. ඇයි ජේසුනි මෙහෙම කරන්නේ කියලා මම ඇහුවා. ඒක පාපයක් නෙමෙයි. මොකද ඒ තමයි කිට්ටුකම. ඒ තමයි ළඟ සබැඳියාව. ක්ලෝස් රිලේෂන්ෂිප්. එහෙම නැත්තම් ගිහලා අපි එහෙම කතා කරන්නේ නෑ. අඳුර නැති කෙනෙක් ළඟට ගිහිල්ලා එම අඬනවා, වැළපෙනවා දෙකපාරට. අඳුර නැති කෙනෙකුට ගිහිල්ලා ඇයි එහෙම කරේ කියලා අහනවද නෑ. අඳුරන කෙනෙක්ගෙන් තමයි අහන්නේ. ඇයි අම්මේ එහෙම කරේ? යාළුවෙක්ගෙන් තමයි අහන්නේ. යාළුවෙක්ගේ අත අල්ලගෙන තමයි මල ගෙදරක හරි අඬන්නේ.
එනිසා ඒ කිට්ටු බව, ඒ ක්ලෝස්නස් නැත්තම් කිට්ටු බව ප්‍රකාශ කිරීම. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ඔබට පුළුවන් ද දේව මෑණියෝ වගේ කියන්න. මම ඔබ වහන්සේගේ දාසිය, මං ඔබ වහන්සේගේ දාසයා. ඔබ වහන්සේ කී ලෙස මට වෙන්න මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත සිදු වේවා. මගේ කැමැත්ත මෙයයි, මගේ සැලැස්ම මෙයයි. This is my plan and this is my wish. But your will be done. ඔබගේ කැමැත්ත සිදු වේවා. මේ කොටස සමහරට අපේ යාඥාවේදී හැලෙනවා නේද? කතාව බලන්න එහෙම කියනවද සප්‍රසාද වහන්සේ ලැබලා S2 වහගෙන බොහොම ගැඹීරව බොහොම බගෑපත්ව අපි යාඥා කරලා මොනවද කියන්නේ? කියාගෙන යනවා ස්වාමිනේ මේ දේ දෙන්න, මේ දේ දෙන්න, මේ දේ දෙන්න, මේ දේ දෙන්න. ඊට පස්සේ උන්වහන්සේ කියනවා දැන් යටින් අස්සම් කරන්න ඇප්‍රූව්ඩ් අනුමත කරන ලදී කියලා සීල් එක ගහන්න. එහෙම නෙමෙයි. යාඥාවේදී ඔබේ මගේ ඉල්ලීම, කැමැත්ත, අපේ සිහින, අපේ කඳුල, අපේ සතුට, අපේ ජයග්‍රහණය, පරාජය මේ ඔක්කොම ස්වාමීන් වහන්සේගේ පාමුල තියලා. හැබැයි දේව වචනේ පැහැදිලිව කියනවා ක්‍රිස්තුන් වහන්සේ වගේ, එහෙම නැත්නම් දේව මෑණියෝ වගේ, එහෙම නැත්නම් ශුද්ධවන්තයෝ වගේ ඔබට මට හැකියාව තියෙන්නට ඕනි. මේ පුරුද්ද අපි ඇති කරගන්නට ඕනි. මේ ප්‍රවණතාවය අප තුළ ප්‍රගුණ කරගන්නට ඕනි. තාත්තේ, පියාණෙනි, ජේසුස් සමිඳුනි, ඔබ වහන්සේගේ කැමැත්ත වේවා. මේ මගේ කැමැත්ත, මේ මගේ සැලැස්ම. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත, ඔබ වහන්සේගේ සැලැස්මට මම නතු වෙනවා. අමාරුයි. මං කැමතියි මගේ කැමැත්ත ඉටු වෙනවා නම්, මං කැමතියි මගේ ප්ලෑන් එක අනුව වැඩ වෙනවා නම්. ඒත් ඔබ වහන්සේගේ ප්ලෑන් එකට, ඔබ වහන්සේගේ සැලැස්මට මම නතු කරනවා. ඔබ වහන්සේ මට කියන්න මම මොනවද කරන්නට ඕනි. මම මේක කරන්නද එපාද, බලන්නද එපාද, හා කියන්නද එපාද, මේ ජීවිතේට ඇතුළු වෙන්නද එපාද, මම අහලා බලන්නට ඕනි. පාද මට තේරෙන්නේ නැහැ පාද. මෙයත් එක්ක විවාහ වෙනවද නැද්ද කියලා අවුරුදු ගාණක් ආශ්‍රය කරා. හැබැයි තේරෙනවා මොන හරි නොගැලපීම් තියෙනවා, පුදුම ප්‍රශ්න ගැටලු තියෙනවා. හැබැයි අතහැර ගන්නත් බෑ දැන්. අතහැර ගන්න බෑ නෙමෙයි. ස්වාමීන් වහන්සේ තුල අහලා බලන්නට ඕනේ. මම ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියට එනවා. ඔබ වහන්සේ මට කියන්න මේ මම හඳුනාගත්ත තරුණයා, මම මේ අඳුරගත්ත තරුණිය ඇත්තටම ඔබ වහන්සේ මට මැව්ව කෙනාද? එහෙම නැත්නම් මං හොයාගත්ත කෙනෙක්ද? මගේ කලබලය නිසා. පාසල් යන කාලය තුලම නැත්නම් විශ්වවිද්‍යාලය තුලම බොහොම තරුණ ලාමක වයසේදීම මගේ හැඟීම නිසා, මගේ උමනාව නිසා, යාළුවන්ගේ පෙළඹවීම තුල මම හොයාගත්ත කෙනාද? ඔබ වහන්සේ මට මැව්ව කෙනාද මේ? discerning of the will of God. දෙවියන් වහන්සේගේ කැමැත්ත discern කරන්න ඕනේ, හොයන්නට ඕනේ. එය සොයා ගන්නට අවශ්‍යයි. මේක ලේසි නැහැ. discerning the will of God, දේව කැමැත්ත සොයා ගැනීම, දේව කැමැත්ත අවබෝධ කර ගැනීම පහසු නෑ. මොකද ගොඩක්වට මගේ කැමැත්ත ඉස්සරහට එනවා. මගේ කැමැත්ත දේව කැමැත්ත වගේ මට දැනෙනවා. එහෙම දේවල් වෙනවනේ. හිත ගැඹුරින් හිතලා බලන්න. සමහර දේවල් කියනවා ස්වාමීන් වහන්සේ මට කියන්නේ මේක තමයි. උන්වහන්සේ මට කියනවා මේක කරන්න. උන්වහන්සේ මට කියනවා මෙයාව බඳින්න කියලා. උන්වහන්සේ කියනවා මේ දේ කරන්න කියලා. ඇත්තට උන්වහන්සේ කියනවා නෙමෙයි මගේ කැමැත්ත. මගේ කැමැත්ත ඉස්සරහට ආව මට පේන්නේ නිකන් දේව කැමැත්ත වගේ. පස්සේ අහනවා ඇයි ස්වාමීනි මේක මට මෙහෙම වුනේ? ඒතර උන්වහන්සේ කියනවා මම කිව්ව දේ නෙමෙයිනේ ඔබ කළේ. ඔබට ඕනි දේ ඔබ මගේ කැමැත්ත පිටින් දැම්මා. මං ආස දේ මං දෙවියන් වහන්සේ ආස දෙයි කියලා කිව්වා. එහෙම වෙනවා සමහර වෙලාවට. ඒ අපේ මනුෂ්‍යත්වය තුළ. නමුත් කියනවා ඔබ දේව සැලැස්මට යටත් වෙන තරමට තමයි ඔබේ මගේ යාඥාවේ ප්‍රතිඵල ලැබෙන්නේ. දෙවියන් වහන්සේගේ සැලැස්මට සහයෝගීතාව දැක්වීමට ඇති උනන්දුවත් තමන්ගේ යාඥාවට ඇතුළත් කරන ලෙස ජේසුස් ස්වාමින් වහන්සේ තම ශ්‍රාවකයන්ට වදාළසේක. මතයුතුමාගේ සුවිශේෂයේ 9 වන පරිච්ඡේදයේ 38 වන වගන්තිය පැහැදිලිව සඳහන් කරනවා. මගේ කැමැත්ත, මගේ සැලැස්ම දෙවියන් වහන්සේගේ සැලැස්මට, දෙවියන් වහන්සේගේ කැමැත්තට නතු කරන්නට ශ්‍රාවකයන්ට කියලා දෙනවා. මොකද ක්‍රිස්තුන් වහන්සේ තමන්ගේ මරණය ගැන ප්‍රකාශ කරද්දී අපි දකිනවා ගෝලයෝ මේකට අකමැති. පේදුරුතුමත් අකමැති වෙනවා. පේදුරුතුමා පැත්තකට අඬ ගහලා කියනවා ගුරුතුමනි ඔහොමනම් කියන්න එපා. කවදාවත් ඔබ වහන්සේට කුරුසියට යන්න ඉඩ තියන්නේ නැහැ. මරාගෙන මැරෙනවා. එහෙම ඉඩ තියන්නේ නැහැ. මනුස්ස මට්ටමින් හිතලා දේව සැලැස්මට පිටුපානවා. එතකොට
මේ පර්වතයේ හැටියට තෝරගත්ත සුද්ධෝ සභාවේ නායකයා වෙන්න තෝරගත්ත පේදුරුතුමාට කියනවා සාතන් අහකට ඵල. නුඹ සිතන්නේ දෙවියන් හිතන හැටියට නෙමෙයි මිනිස්සුયો හිතන හැටියට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ හිතන විදියට හිතන්න කියලා සුද්ධෝ සභාවේ පළවෙනි නායකයාට පාප් වංශයට කියලා දෙනවා. එහෙම නොකරන හැම කෙනෙක්ම සාතන්ගේ දුවෙක් පුතෙක් වෙනවා කියලාත් නොකියා කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්තට නතු වුණේ නැත්තම් ඔබට මට කියන්න බෑ ඔබ මම දේව දරුවෙක් කියලා. We cannot claim that we are children of God if you do not surrender our will before the will of God. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉදිරියේ මට බැරි නම් මගේ කැමැත්ත සැලැස්ම surrender පාමුල තියන්න. මගේ කැමැත්ත මගේ සැලැස්ම ස්වාමින් වහන්සේගේ පාමුල තියලා උන්වහන්සේගේ කැමැත්තට එකඟ වෙන්න බැරි නම් දේව පුතෙක් දේව දිනියක් කියලා කියන්න බැරි වෙනවා. ඒකයි උන්වහන්සේගේ සාතන් අහකට ඵල. එහෙනම් සාතන්ගේ දුවෙක් පුතෙක් බවට පත් වෙනවා දේව කැමැත්තට විරුද්ධ වන තැන. දේව සැලැස්මට අකීකරු වීම තමයි සාතන් ලුසිෆර් බිහිවීමේ පළවෙනි පියවර. දෙවියන් වහන්සේගේ හඬට දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වීම. ඒ නිසා ආලෝකයේ දේවදූතයා හැටියට හිටපු ලුසිෆර් අන්තිමට මොකද වෙන්නේ? අන්ධකාරයේ දේවදූතයා නැත්තම් අන්ධකාරයේ දූතයා බවට පත් වෙනවා. ඒ නිසා මේ කියන ආකාරයෙන් ඔබ මම කොයි මොහොතේද දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ වෙන්නේ? ඔබේ මගේ දේවදරුකම පිළිබඳව ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා එතනදී. නිසා දෙවියන් වහන්සේගේ කැමැත්තට සැලැස්මට අනුකූල වීම තමයි ඔබේ මගේ යාඥාවේ ප්‍රධාන පැතිකඩක් වෙන්නේ. 2612 වන වගන්තිය. ජේස්වාමින් වහන්සේ තුළ ස්වර්ග රාජ්‍ය ළඟා වී ඇත. ඔවුන් වහන්සේ තමන් වහන්සේව අනුගමනය කරන්නන්ට විශ්වාසය හා සිත් වෙනස් වීමක් මගින් සුපරීක්ෂාකාරී වීමට කැඳවනසේක්. යාඥාවේදී සුපරීක්ෂාකාරී වීම ඊ타මත්ම අවශ්‍යය. යාඥාව තුළ සුපරීක්ෂාකාරී වෙන්නලු. ඇයි එහෙම කියන්නේ? ශ්‍රාවකයන් විසින් කරනු ලබන යාඥාව එක්තරා අන්දමක සටනකි. මන්දයත් දුරු පරීක්ෂාවෙන් මිදී යාඥා කිරීමට හැකිවන්නේ යාඥාවේදී සුපරීක්ෂාකාරී වුවොත් පමණක් වන බැවිනි. යාඥාවේදී දුරු පරීක්ෂා වෙනවා. ටෙම්ප්ටේෂන් කියලා අපි කියන්නේ දුරු පරීක්ෂාව. දුරු පරීක්ෂා වෙන්නේ යාඥා නොකරන අයට විතරක් නෙමෙයි. යාඥා කරන, භාවනා කරන, දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන කොන්තේ කියන සුද්ධෝපෑය, ගල්ලනේ යාඥාව, දේවදයාව, සෙබස්තියන්, අන්තෝනි, නුවානය මේ හැම දෙයක්ම කරන මරියම් උදාවේ, දිව්‍ය හෘදයේ ගීතිකා කණ්ඩායමේ, තරුණ සමිතියේ, දහම් ගුරු මණ්ඩලයේ, වීසම් ධර්ම සභාවේ කුඩා කිතුණු සංඝයේ ඉන්න හැම කෙනෙකුටම පූජක පැවිදි වේවා, ගිහි වේවා, විවාහක අවිවාහක වේවා, තරුණ බාලමාලු හැම කෙනෙකුටම දුරු පරීක්ෂා වෙනවා. ටෙම්ප්ටේෂන් කියන එක එනවා. මොකද සාතන්ගේ ක්‍රියාකාරීත්වය තමයි පරීක්ෂාවට දැමීම. සාතන්ට වෙන වැඩක් නැහැ නේ කරන්නේ. පරීක්ෂාවට දාන එක තමයි කරන්න තියෙන්නේ. මේ දුරු පරීක්ෂාව පාපයට අපිව පෙළඹවීම කියන එක සාතන් නිරන්තරයෙන් කරනවා. මේක යාඥා කරන අයටත් වෙනවා. යාඥාව තුලත් වෙන්නට පුළුවන්. යාඥාව තුල වෙන දුරු පරීක්ෂාව තමයි මගේ කැමැත්ත මේ විදිහටම වෙන්න ඕනි. ඔබ වහන්සේගේ කැමැත්ත මොකක් වුණත්, ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම මොකක් වුණත්, I want to be done. My will be done. මගේ කැමැත්ත සිදු වෙන්නට ඕනි. Your will be done නෙමෙයි my will be done. ඔබ වහන්සේගේ කැමැත්ත නොව මගේ කැමැත්ත වෙන්න ඕනි. යාඥාව තුලත් මේ විදියට දඩබ්බර වෙන අවස්ථා තිබෙනවා. මේ වෙද විට මුරණ්ඩු වෙන අවස්ථා තියෙනවා. බලන්න ගැඹුරින් හිතලා. මට මේ දේ වෙන්නම ඕනි. දවස් 7න් අන්තෝනි මුනිතුමා මේක කරලා දෙන්නම ඕනි. කරලා දුන්නොත් තමයි බත් පැකට් ටික ඉටිපන්දනුයි. එහෙම නැත්නම් ඉටිපන්දනුත් නැහැ, බත් පැකටුත් නැහැ. හරියට හිතන් ඉන්නේ ස්වර්ගයේ ලයිට් නැහැ කියලා නේ. අපි ඉටිපන්දෙන් තමයි ස්වර්ගය එළිය වෙන්නේ. ස්වර්ගයට හරි වසංගතයක් තියෙනවා. ඒ නිසා මේ කණ්ඩ නැහැ. අපේ බත් පැකට් එකෙන් තමයි ස්වර්ගයේ ඉන්න සුද්ධවන්තයෝ කාලා ඉන්නේ. නැහැ. යාඥාව කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි. ඉටිපන්දම් පත්තු කිරීම, බත් පැකට් හරි එහෙම නැත්නම් ආහාර වර්ග බෙදා දීම හොඳයි. නමුත් ඒක ගනුදෙනුවක් හැටියට නෙමෙයි. දවස් 7න් මේ දේ දුන්නොත් මම දවස් 7න් ඉටිපන්දම් 7ක් දෙනවා. දවස් 9න් මේ දේ දුන්නොත් මම බත් පැකට් 9ක් දෙනවා. යාඥාව බිස්නස් එකක් නෙමෙයි. දයාව, ඉටිපහන් දැල්වීම,
පරිත්‍යාගය අපේ ජීවිතයේ කොටසක්. ඒක ඇවිල්ලා මේ දේ ලැබුණොත් මෙහෙමයි. මෙහෙම නම් මෙහෙමයි. ඒ ඇවිල්ලා ගනුදෙනු. ඒවට අපි කියන්නේ බිස්නස්. ගනුදෙනු නෙමෙයි. යාඥාව තුළ තිබෙන්නේ සරෙන්ඩර්. යටහත් වීමක්. මගේ කැමැත්ත මගේ සැලැස්ම ඉදිරිපත් කළ හැකි. ඒකේ වැරදක් නෑ. නමුත් එය තුල මට මුරණ්ඩු වෙන්න බෑ, දඩබ්බර වෙන්න බෑ දෙවියන් වහන්සේ ඉදිරියේ. නැත්තම් සුද්ධවන්තයන්ව මැදිහත් කරගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ මට දඩබ්බර වෙන්න බෑ. මේ දේ මේ විදියට මේ දවසේ මේ වෙලාවට මේ ආකාරයෙන් විය යුතුයමයි. ඒක යාඥාව නෙමෙයි. ඒ තමයි යාඥාව තුල දුරු පරීක්ෂාව. තමයි අපිට ඒක දැනෙන්නෙත් නෑ. එහෙමත් පව් වෙනවද කියලා. කතෝලික සභාවේ ධර්මෝපදේශي හරි ලස්සන පැතිකඩ වලට අපිව ගෙනියනවා. යාඥාව තුල දුරු පරීක්ෂාවක් වෙන්නට පුළුවන්. ඒ තමයි දේව කැමැත්තට පිටු පෑම. දේව සැලැස්මට පිටු පෑලා මුරණ්ඩු වෙලා දඩබ්බර වෙලා මට ඕනි දේ මේ දවසේ මේ වෙලාවට මේ ආකාරයෙන් දෙන්නම ඕනි. එනිසයි කියන්නේ දුරු පරීක්ෂාවෙන් මිදී යාඥා කිරීමට හැකිවන්නේ යාඥාවේදී සුපරීක්ෂාකාරී වූහොත් පමණකි. එන යාඥාව තුළ අපි ගොඩක් සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. We should be careful in our prayer. සුපරීක්ෂාකාරී careful වෙන තරමට මට පුළුවන් මගේ කැමැත්ත ඔබේ කැමැත්ත ස්වාමින් වහන්සේ ඉදිරියේ තබන්න. To surrender our will, our wish before God. දෙවියන් ඉදිරියේ තබන්නට පුළුවන්. අපේ දුර්වලකමේ අපේ ප්‍රශ්නේදී කරදරේදී සාතන් එක එක චරිතවලින් එක එක පුද්ගලයන් තුලින් සමහරට අපේ ජීවිතේට බොහොම කිට්ටු අය තුලින් සමහරට කතෝලිකම අය තුලින් මේ පණිවිඩය අරගෙන එනවා. ඒ තමයි යාඥාව තුල අපිව දුරු පරීක්ෂාවට දාන හැටි. ඒ නිසා තමයි කියන්නේ යාඥාව තුල සුපරීක්ෂාකාරී වෙන්න හැම වෙලෙම be careful in prayer. ඔබ යාඥා කරන කල සුපරීක්ෂාකාරී වෙන්න. ඔබ කාටරි ඇහුම්කන් දෙන කල සුපරීක්ෂාකාරී වෙන්න. හැම වෙලෙම සුපරීක්ෂාකාරී වෙන්න. මොකද මේ අවදානම හැමතැනම තියෙනවා. කොරෝනා අවදානම හැමතැනම හින්දා මාස්ක් එක දාන් ඉන්න කියනවා වගේ. යක්ෂයා අපිව පොළඹවන අවදානම හැමතැනම තියෙනවා. යක්ෂයාට මාස්ක් එකක් දාන් ඉඳලා හරියන්නේ නැහැ. විශ්වාසයේ පළිය පළඳගෙන ඉන්නට ඕනේ. ඒ විශ්වාසයේ පළඳනාව තියෙන්නට ඕනේ. ඒ විශ්වාසයේ පළඳනාව තමයි කියන්නේ ඇදහිල්ල කියලා. ඒ ඇදහිල්ලේ ගමනට යන්න තමයි ස්වාමීන් වහන්සේ ඔබ මාව කැඳවන්නේ. ඉතින් අපි අහලා බලන්න ඕනේ. අපි කොහෙද ඉන්නේ? ඒ විශ්වාසයේ අත්දැකීම තුළද ඉන්නේ? ඒ ඇදහිල්ලේ මහා බලයක් දකින්නවද? සමහර විට යාඥාව තුළ ඔබ මම පරීක්ෂාවට වැටිලාද? එහෙම පරීක්ෂාවට වැටිලා නම් ඔබේ මගේ ජීවිතේ කොතනටද යන්නේ? කොයි ආකාරයෙන්ද ගත වෙන්නේ? එහෙම සමහරට ඔබ වැටුණු කෙනෙක් නම් නොදැනුවත්කම තුළ හරි හැරිලා එන්න කාලේ හරි. ස්වාමීන් වහන්සේ දන්නවා වැරද්ද වුණා. ඒ වැරද්ද වුණේ සමහරට නොදැනුවත්කම තුළ. ඒ කියන්නේ යාඥාව තුළ දුරු පරීක්ෂාවක් වෙනවයි කියලා සමහරට අපිට හැඟෙන්නේ නැහැ. ඒතර මේකට මම සුපරීක්ෂාකාරීව අවධානයෙන් හිටියේ නැත්තම් මම විතරක් නෙමෙයි මගේ පවුල මගේ පරම්පරාව මේ සියල්ල දෙවියන් වහන්සේගෙන් ඈතට යනවා. පාපයට වැටෙනවා. යක්ෂයාගේ පෙළඹුමට ඇතුළත් වෙනවා. අන්න ඒ නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. අපි යාඥාව තුල සැබෑ කතෝලිකයන් හැටියට කිතුණුවන් හැටියට ජීවත් වෙද්දී බොහොම සුපරීක්ෂාකාරී වෙන්නට ඕනේ. මොකද සාතන් ඒ තරම්ම සටකපටි. හොඳ දේ තුලිනුත් නරක දේට යොමු කරනවා. සාතන්ගේ හැටි එහෙමයි. යහපත් දෙයින් අයහපතක් කරනවා. ස්වාමීන් වහන්සේගේ ජීවිත ක්‍රමය මොකද්ද? උන්වහන්සේගේ දැක්ම මොකද්ද? අයහපත තුලිනුත් යහපත කරනවා. මේ වෙනස අපි හොඳට අඳුර ගන්නට ඕනේ. දෙවියන් වහන්සේ අයහපත තුලිනුත් අපිට යහපත උදා කර දෙනවා. සාතන් මොකද කරන්නේ? යහපත් දේ තුලිනුත් අපිට අපිව අයහපතට දානවා. හොඳ දේනුත් අපිව නරක දේට දානවා. ඒ නිසා මේ සූක්ෂම මේ සටකපට භාවයේ පිළිබඳව සුපරීක්ෂාකාරීව ඉන්න කියනවා. මොකද එහෙම සුපරීක්ෂාකාරීව හිටියේ නැත්නම් අපි දන්නේම නැත දුරු පරීක්ෂාවට වැටෙනවා. අපි ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම සුද්ධාත්මයන් වහන්සේට මේ සුද්ධාත්ම ආගමනය ගැන මෙනෙහි කරන භාවනා කරන සුද්ධාත්ම මංගල්‍ය පිළිබඳව භාවනා කරන මෙනෙහි කරන කාලේ අපි කියමු. සුද්ධාත්මයන්නි මට දෙන්න අපිට දෙන්න මේ ශක්තිය යාඥාවේදීද සුපරීක්ෂාකාරී වෙන්න. ජීවිතේ හැම මොහොතකදීම සාතන්ගේ දුරු පරීක්ෂාවෙන් මිදිලා දේව දරුවන් මෙන් දේව කැමැත්තට එකඟ වෙමින් ජීවත් වෙන්නට අපිට වරම ශක්තිය දෙන්න කියලා විශේෂයෙන්ම සුද්ධාත්මයන් වහන්සේට අපි යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පීඩා.